තෙරුවන් සරණයි ඔබ හැම කෙනෙක්ටම. දුක්ඛිත ගෝර සසර තුළ ඉපදෙමින් මැරෙමින් දුක් විඳින ලෝක සත්වයා හට නිර්වාණ අවබෝධය සිත නිවී සැනසෙන ආලෝකයක් සේ පෙන්වූයේ අප ලෝතුරු අමාමෑණි මගේ භගවත් ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පෙන් වූ ඒ උතුම් නිවනට යන මඟ අප හරහැටි අවබෝධ කරගනිමින් ගමන් කළ යුතු වෙනවා. ඒ උතුම් අරමුණ පෙරදැරිව නිවන් මඟ සදහම් දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් ඔබ වෙනුවෙන් සමීප කරන්නටයි අපගේ මේ වෑයම. මේ ධර්ම දේශනාව ඔබට සමීප කරන්නට කලින් මම සිහිපත් කරන්නට කැමති මේ උතුම් ධර්ම දේශනාව සඳහා සැදැහැති කල්යාණ මිත්‍රදායකත්වය දරන පිරිස කවුරුන්ද කියන කාරණාව. කාවින්ද පුතණුවන්ගේ භාර්යාව මව පියා සහ නැගණිය විසින් යනුවෙන් තමයි සඳහන් වන්නේ මේ උතුම් ධර්මදේශනාව ඔබ වෙනුවෙන් ගෙනෙන්නට දායකත්වය දරන පිරිස විදිහට. එසේනම් මේ උතුම් ධර්මදේශනාව පවත්වන්නට මම ගෞරවපූර්වකව ආරාධනා කරනවා අපගේ පින්වත් නායක ස්වාමීන් වහන්සේට. උන්වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ධර්මශ්‍රේණි ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරකයන් තුන්වතා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුජ්ජති සදා බුද්ධි සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම අපි සිද්ධ කළ යුතුම කාරණාවක්. මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්නට මේ උතුම් ධර්මයට අනුව අපේ ජීවිත හදාගත්තේ නැත්නම් කවදාකවත් ඒ සුවපත් භාවයට පත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැමදාමත් නොයේකුත් අරමුණු වලට හිත විසිරි එක එක අරමුණු ඉල්ලමින් බලපු දේම අහපු දේම විඳපු දේම නැවත බලන්න නැවත විඳින්න නැවත අහන්න දත කමින් ඒ සඳහාම උත්සාහ කරමින් අති විශාල කරදරකාරී තත්ත්වයකට තමන්ගේ ජීවිතය පත්කර ගැනීමේ ක්‍රියාන්විතයක් තමයි උපන් දවසේ ඉඳලා සිද්ධ වෙන්නේ අපි දන්නේව නැතුව. ඒ වැඩපිළිවෙල සකස් වෙනවා ගහක් වැවෙනවා වගේ. ගහක් වැවෙනවා කියන එක කාගේවත් වැඩක් නෙවෙයි. ඒක වැවෙනවා පින්නත් අපේ මේ චිත්ත අභ්‍යන්තරය අපිට දකින්න පුළුවන් නම් එක එක්කෙනාගේ හිතවල සංවර්ධනය වෙච්ච යහපත් පැත්තට නෙවෙයි වර්ධනය වෙච්ච විදිහක් තියෙනවා. එක පැත්තට වර්ධනය වෙච්ච විදිහක් තියෙනවා. සමහර අයගේ කටු ගස් හැදිලා. සමහර අයගේ විස තියෙන ගස් සමහර අයගේ හැදිලා තියෙනවා බෙහෙත් ගස් වගේ දේවල්. සමහර අයගේ මල් ගස් වගේ දේවල්. මේවා මිශ්‍ර වෙලක් තියෙනවා. ඒ වගේ මේ හිතේ සකස් වීම වෙලා තියෙන ආකාරය අනුව තමයි ඒ අයගේ ඒ කියන්නේ මේ හිත කොහෙවත් තියෙනවා කියන එක නෙවෙයි මේ එක දිගට දැන් ගහක් අපිට තියෙනවා පේනවනේ. අන්න ඒ වගේ ගහකුත් ඇත්තටම කියනවනම් හැම වෙලේම හැම ෂණයකම වෙනස් වෙන දෙයක්. ඉතින් ඒ වගේ තමයි මේ හිතත් යම්කිසි කාරණාවන් නිසා එක්තරා ආවේනික රටාවකට තමයි ක්‍රියාත්මක භාවය ඇති වෙන්නේ. අපි ඒකට තමයි රැවටෙන්නේ එක දිගට තියනවා කියලා. එහි ක්‍රියාත්මක භාවය ප්‍රතිඵලය ඇති වෙන්නේ දියසුලියක් කියලා ගන්නකෝ. ගඟක් ගලනකොට තැන් වල දියසුලි හට ගන්නවා. මේ හටගන්න දියසුලිය එවැනි හැඩයකට හටගන්නට හේතු තියෙනවා. එන වතුර පාරේ ප්‍රමාණය ඒ වෙලාවේ එතන තියෙන භූෂමතාවයන්. එතකොට මේ වතුර එන දිශාව එතකොට වතුර ආපහු යන දිශාව මේ වගේ නොයේකුත් දේවල් හේතු වෙලා ඊළඟට වතුර කොච්චරක් එනවද එතන සුලියේ හැඩේ තීරණය වෙනවා. සුලිය කියන්නේ එතකොට සකස් වෙන දෙයක්. අන්න ඒක හැම වෙලේම වෙනස් වෙවි නමුත් එතන ලොකුවට තියෙනවා කියලා හිතන්නකෝ. සමහර සුලි ලොකුයි සමහර ඒවා පොඩි. සමහර ඒවා භයානකයි සමහර ඒවා එහෙම භයානක නැහැ. ඉතින් මේ සුලියේ හැඩේ තීරණය කරේ කවුරුවක්වත් නෙවෙයි ඒ අවට තියෙන පරිසරය. ඒ වගේ තමයි අපේ ජීවිතෙත් මේ මොහොතේ ඇති වෙන සිතුවිලි තීරණය කරන්නේ අපි නෙවෙයි. මේ මොහොතේ ඇති වෙන සිතුවිලි තීරණය කරන්නේ ඒවායෙහි ක්‍රියාකාරීත්වයයි. අතීත දේවල් සහ වර්තමාන මේ මොහොතේ සිද්ධ වෙන දේවල් හේතු වෙලා ප්‍රත්‍ය වෙලා එක එක සිතුවිලි අපි තුළ ඇති වෙනවා. දැන් මේ බණ කියන තැනට ඇවිල්ලා මේ අතන්ට ඇහෙන්න මේ තිරයේ දිස් වෙනවා එකපාරටම කවුරු හරි කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා මට බැනගෙන යනවා. හරිද? මට බයිනවා. එතකොට අපි හිතමුකෝ මේ මැදිරියේ ඉන්නවා කීප දෙනෙක්. මේ ඉන්න අය එකම විදිහට හැසිරෙයිද? සමහර කට්ටියක් ගහන්න පණි. සමහර කට්ටියක් බණී ඉන්න තැන් වලට වෙලා.
සමහර කට්ටියක් ඇවිල්ලා මේ තැනත්තාව අල්ලලා කුදලලා එළියට අරන් ආවේ. තවත් කට්ටියක් නිස්සද්දව බලාගෙන ඉඳි මොනවද වෙන්නේ කියලා. මේ වගේ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා පින්නත් නේ එක එක්කෙනාගේ ඒ ක්‍රියාකාරීත්වයන් තියෙන්නේ එක එක්කෙනාට ඇතිවන හැඟීම් අනුව. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එක එක්කෙනාට ඇතිවන හැඟීම් අනුව එක එක්කෙනාට ඒ හැඟීම් නැත්තම් ඒ සිතුවිලි ඇති වෙන්නේ එයාලා අතීතයේදී මං ගැන දැනගෙන හිටිය ආකාරය අනුව. මං ඒ කියන්නේ මේ බණ කියන හාමුදුරුව මොන වගේ කෙනෙක්ද සහ ඒ කෙනාට මං ගැන ඇති වෙලා තියෙන හඳුනා ගැනීම වගේම සංස්කාරයනුත් තියෙනවා. ලෙන්ගතුකමක් තියෙන්න පුළුවන්. අපි උන්වහන්සේව රැක ගන්න ඕන කියලා අදහසක් තියෙන්න පුළුවන්. නෑ ඔතන මොනවද දන්නේ නෑ පොඩ්ඩක් කොහෙ නිස්සද්දව අහගෙන ඉන්න ඕන කියලා වගේ හැඟීම් ඇති වෙන්න පුළුවන්. මේ එක එක්කෙනාට ඇති වෙන හැඟීම් අනුව තමයි ඒ අය ක්‍රියාත්මක වෙන්නේ. අපි ඊයේ දවසෙත් මේ පිළිබඳව කතා කරා. දැන් බලන්න මේක ඇත්තද කියලා හරියට මෙන්න මේ වගේ. අපි ඔක්කොමලා ගත්තොත් මෙන්න මේ වගේ අපි හිතමුකෝ විදුලි පංකා වගේක් තියෙනවා. ඔය දැන් සමහර තැන්වල එළියක එළි මහන්නේ තියෙන ශාලාවක විදුලි පංකා වගේක් තියෙනවා. ඒ විදුලි පංකා ක්‍රියාත්මක වෙන්නේ ඒවට අදාළව තියෙන සූර්ය කෝෂ වලින් කියලා හිතන්න. සමහර විදුලි පංකා වල ටිකක් ලොකු සූර්ය කෝෂ තියෙනවා. සමහර ඒවාට පොඩි. සමහර ඒවා එක වර්ගයේත් වෙනස්. මේ ලොකු පොඩිකම් හෝ වර්ගය වගේ දේවල් හේතු වෙලා මේ විදුලි පංකාවෙහි ඇති වෙන මේ විදුලිය වෙනස් වෙනවා. ලොකු ඒ වගේ වැඩියෙන් හොඳ සූර්ය කෝෂ තියෙන තැන්වල වැඩියෙන් කරන්ට් එකත් අනිත් තැන්වල අඩු වෙන්නත් එතකොට ඒ පද්ධතිය සූර්ය කෝෂ පද්ධතිය කුඩා නම් කරන්ට් එක අඩු වෙනවා ලොකු නම් කරන්ට් එක වැඩි වෙනවා. ඔය වගේ මොන හරි ක්‍රියාකාරීත්වයන් හින්දා මේ විදුලි පංකා වලට එන විදුලිය අඩු වැඩි වීම වෙනවා කියලා හිතන්න. එහෙමනම් අන්න බලන්න මේවා කැරකෙන්නේ එක එක ප්‍රමාණයට. අපි කියලා බලනකොට මේ එක විදුලි පංකා මේ එක ෆෑන් කැරකෙන්නේ එක විදිහට. අපි දන්නවා මේවා මෙහෙම වෙන්න හේතුව ඒ වාගේ තුල උපදින කරන්ට් එක උපදින ස්වභාවය තියෙනවා. සමහර ඒ විදුලි කෝෂ පද්ධතිය වල තියෙන වෙනස්කම් නිසා තමයි කරන්ට් එක ඒ මත රඳා පවතිනවා. විශාලත්වය, ඒකේ ගුණය ඒවා ඔක්කොම අරගෙන. එතකොට එක විදුලි පංකාවක් හිමින් කැරකෙනවා කියලා මට තරහක් එන්නේ නැහැ. ඒක ඒකේ ස්වභාවය. ඒ වගේම තමයි මේ විදුලි පංකාවෙම තියෙන වැරද්දක් ඉඳ කැරකෙන ගමන් නොයෙකුත් සද්ද එන්න පුළුවන්. සමහර ඒවා පරණ වුණාම දඩ ගාලා සද්ද එනවා. හරිද? එහෙම ආවා කියලාත් මට මේ විදුලි පංකාවත් එක්ක තරහ යන්නේ නැහැ. අන්න අර එතන තියෙන මේක අබලන් වෙච්ච හින්දා තමයි මේ සද්ද එන්නේ වගේ හැඟීමක් මිසක්කා විදුලි පංකාවත් එක්ක තරහ යන්නේ නැහැ. ඇයි ඒක ඒ විදුලි පංකාව විසින් කරන දෙයක් නෙවෙයි. දැන් මං ඉන්න තැනට ඇවිල්ලා කවුරු හරි බයිනවා කියලා අපි කිව්වනේ. මං ඉන්න තැනට ඇවිල්ලා කවුරු හරි බයිනවා. එතකොට බලන්න මේ සිද්ධිය හරියට නිකන් ඒ බැනුම දකින ඇහෙන පිරිසක් ඉදිරියෙන් හිටියා නම් ඒ අය එක විදිහට හැසිරෙන්නේ ඇයි? ඒ අයට ඇතිවෙන හැඟීම වෙනස් වෙනදා. එකම සිද්ධියක් ඔක්කොම දැක්කා. හැබැයි ඇතිවෙන හැඟීම වෙනස්. මොකද ඒ හැඟීම වෙනස්? ඒ අය මං ගැන ඇවිල්ලා බණින පුද්ගලයා ගැන බැනුම ගැන එක එක්කෙනාගේ අතීත කියවීම වෙනස් හින්දා අතීත දැනීම වෙනස් හින්දා. හරිද? ඉතින් සමහර අය එකපාරටම පැනලා ගහන්න පටන් ගනී. සමහර අය බයින්න පටන් ගනී. සමහර අය මං කෝ එතෙන්ටම වෙලා ඉන්න කට්ටියකුත් ඉන්නවා කියලා. ඒ තමයි එයාලට එහෙම හැඟීමක් ඇති වුණේ නැති හින්දා ඒ ඉන්නේ. එතකොට හරියට නිකන් අපේ අතීතයේ භාවිතය හරියට අපේ විද්‍යුත් කෝෂය වගේ සූර්ය කෝෂය වගේ. ඒ අතීත භාවිතය නිසා වෙන් උපදන වූ හැඟීම කරන්ට් එක වගේ. එතකොට එක පුද්ගලයා ළඟ පින්නත් එක විදිහට කරන්ට් එක ඉපදුනා. හරිද?
එක පුද්ගලයා ළඟ එක විදිහට කරන්ට් එක ඉපදුනා. ඒ කරන්ට් එක ඉපදිච්ච විදිය ටිකක් වැඩි කරන්ට් එකක් ඉපදිච්ච අය පැනලා අර මිනිස්සුන්ට ගහන්න ගියා. මොකද එයාට නවත්තන්න බෑ ඒක. ටිකක් අඩු කරන්ට් එකක් ඉපදිච්ච අය එතෙන්ට ගිහලා බයින්ඩ් පටන් ගත්තා. ඊටත් වැඩිය අඩු අය මෙතන ඉන්න තැන ඉඳන් බයින්ඩ් පටන් ගත්තා. සමහර කට්ටියක් මේව එළියට ඇදලා දාන්න හැදුවා. එතකොට සමහර කට්ටියක් ඔහේ ඉඳගෙන හිටියා. ඒ කියන්නේ වැඩි කරන්ට් එකක් හැදිලා නැහැ. ඔය විදිහට තමයි අපේ සිතුවිලි ගැන තීරණ ගන්න මට බෑ. ඒකට දැන් මම මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා අර හෙල්ලිච්චවත් නැති කට්ටියට දොස් කියලා අර නැගිටලා අර සටන් කරපු අයට බොහොම ප්‍රශංසා කරලා කටයුතු කරන්නේ කාරණා නොදැනගෙන නම් එහෙම එතනදී ලොකු මුලාවක් තියෙනවා. පින්නත් මේ හැමෝම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ අය තුළ උපදින හැඟීම අනුව. සමහර අයට අඩුවෙන් ඒ හැඟීම ඉපදුනා නම් මොකද කරන්නේ? ඒක යාගේ වැරද්දක් නෙවෙයි. හරිද? ඒක යාගේ වැරද්දක් නෙවෙයි. ඒක හින්දා අපි තේරුම් ගන්න ඕනේ අපි වටේ පිටේ ඉන්න ඔක්කොම අය ගත්තොත් එහෙම අපේ නිවසේ අය ගත්තොත් එහෙම ඒවා ඔක්කොම පින්නත්නි අර විදුලි පංකා වගේ අපි මැෂින් කියලා කියමුකෝ. ඒ මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ ඒ මැෂින් එක තුළ උපදනා වූ කරන්ට් එක අනුව. ඒ කියන්නේ උපදින හැඟීම අනුව තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අන්න ඒ ක්‍රියාත්මක භාවය ගැන අපිට හොඳ හැඟීමක් තියෙන්න ඕනේ, තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ. ඒ අය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආකාරයට මෙන්න මේ ආකාරයට කියලා අපිට දැනීමක් හැඟීමක් තියෙන්න ඕනේ. ඒක තමයි අපි වටහා ගන්නම ඕන දේ. එතන තමයි අපි වටහා ගන්නම ඕන දේ පින්නත්නි. එක එක්කෙනා වැඩ කරන්නේ එක විදිහට ඒ අයට ඕන විදිහට නෙවෙයි. එතන සකස් වෙන විදිහට. සකස් වෙන විදිහට. එතකොට අපේ ගෙදර ගත්තොත් එහෙම මැෂින් වගේක් තමයි ගෙදර තියෙන්නේ. සමහර මැෂින් පරණයි, සමහර ඒවා අලුත්, සමහර ඒ වගේ මේ ප්‍රමිතිය හොඳයි, බ්‍රෑන්ඩ් එක එහෙම හොඳයි, සමහර ඒ වගේ හොඳ නෑ. ඒ කියන්නේ පුංචි මැෂින් උනත් අලුත් මැෂින් උනත් සමහර ඒ වගේ අර ගුණය ක්වොලිටි එක හොඳ නෑ. හරිද? එතකොට තමයි අපි කියන්නේ කිසි ජාතියක් ජම්මයක් නැති මිනිහෙක් වගේ හැසිරෙන්න කියලා කියන්නේ. ඒක තමයි මේ පොඩි කාලේ ඉඳන් ඒ වගේවා පේන්න තියෙනවා. ඉතින් අන්න ඒකින්ද ගෙදර තියෙන මැෂින් ටික ක්‍රියාත්මක වෙන්නේ එක ඒවාට. සමහර ඒ වගේ හැම වෙලේම වැඩක් එහෙම ඒ කියන්නේ මේ මැෂින් වැඩ කරන්න දාපුවාම හුඟක් ඒවා පරණ මැෂින් විශේෂයෙන්ම ජර ගාලා හරියට සද්දයි. සමහර ඒවා හරි සද්දයි. සමහර ඒවාට හරියට ඒ වැඩේ කෙරෙන්නේ නැහැ සමහර මැෂින් වලින්. ඒ මොකද ඒවා තරම් ක්වොලිටි නැහැ. සමහර මැෂින් තියෙන පරණ වුණත් සද්ද බද්දත් නෑ, වැඩ කරන මැෂින් තියෙනවා හොඳට. සමහර අලුත් ඒවාත් තියෙනවා හොඳ ඒවා. ඉතින් අන්න ඇත්තටම ඒ වගේ. ශරීර තුල సంతාන තුල හටගන්න සිතුවිලි එකිනෙකාට වෙනස්. අන්න ඒ වෙනස්කම් අනුව තමයි එකිනෙකාට පින්වත්නි නොයේකුත් ආකාරයේ හැඟීම් උපදින්නේ. හරිද? නොයෙකුත් ආකාරයේ හැඟීම් ඉපදෙනවා. වෙනස්කම් අනුව තමයි ඒ කෙනා ඒ විදිහට හැසිරෙන්නේ. මේක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ සිතුවිලි ඒ වෙලාවෙ ගෙන්න ගන්න බෑ. අන්න එතනදී එතකොට කෙනෙකුට ආය ප්‍රශ්නයක් ඒවි. එතකොට මොකක්ද ඔය පාලනය කරගන්න කියලා කියන්නේ කියලා. ස්වාමීන් වහන්සේලාත් කියනවා පාලනය කරගන්න, තමන්ව හදාගන්න කියනවා. මේ මොකක්ද කියලා. ඒක මොකක් අනුවද කියලා සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ. අපේ පින්නත්නි අපි ඊටාම හොඳින් වටහා ගන්න ඕන ප්‍රබල කාරණාවක් තියෙනවා. ඒකෙන් තමයි මේ මුලින්දම මම කිව්වා ඔන්න ඕක තේරුම් ගත්තේ නැත්නම් අපි හුඟක් දේවල් මම කරන්න කියලා වැරදි අදහසක් එන්න ඕනේ. ඒ වැරදි අදහසට හේතු වෙන්නේ ඒක. මේ බලන්න දැන් අපි ගමුකෝ මෙහෙම දෙයක්. මේ ස්වභාව ධර්මයේ තියෙන නීතිය ගැන තේරුම් ගන්න. ස්වභාව ධර්මයේ තියෙන නීතිය තමයි පටිච්චසමුපාදය. මට ගඟක් උඩ තියෙන කොටයක් පල්ලෙහාට ගේන්න උවමනාවක් තියෙනවා. ගඟක් උඩ තියෙන කොටයක් පල්ලෙහාට ගේන්න ලොකු උවමනාවක් තියෙනවා. හරිද? එතකොට අපි හිතමු මේ කන්දෙන් පල්ලෙහාට ගඟක් ගලනවා. කන්දක් උඩ තියෙන කොටයක් පල්ලෙහාට ගේන්න උවමනාවක් තියෙනවා. මේ කන්දේ ගඟක් ගලනවා. මම මොකද කරන්නේ?
මේ ගඟට මේ කොටේ දානවා. හරි. දාපුවාම මේ කොටේ පල්ලෙහාට එනවා. මම මේකේ වතුර දිගේ මේ කොටේ එන්න කලින් ඇවිල්ලා පල්ලෙහායි මේ කොටේ ගන්නවා. දැන් කොටේ පල්ලෙහා තියෙනවා දැකලා කවුරු හරි අහනවා කවුද මේ කොටේ ගෙන ආවේ කියලා. උඩ තිබ්බ කොටේ පල්ලෙහාට ගෙනාවේ කවුද කියලා. මට කියන්න පුළුවන්ද මං ගෙන ආවේ කියලා. මං ගෙනල්ලා නැහැ. ඒක ආවේ ගඟ දිගේ. නමුත් මේ වැඩේ කරේ මමයි කියලා කියන්න පුළුවන්කමකුත් තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ඔන්න ඔහොම ඒවා ජීවිතේ හරියට වෙනවා. වතුර පල්ලෙහාට ගලන එක ලෝක සත්‍යයක්. ස්වභාව ධර්මයේ තියෙන දෙයක්. ඒ වගේම පහළට ගලන වතුර දිගේ යමක් පාවෙලා එන්න පුළුවන් කියන එකත් ස්වභාව ධර්මයේ නීතියක්. අන්නේ නීතියට අනුව මම ඒ නීතිය දැනගෙන මොකද කරේ ගඟට දැම්මා උඩින් කොටේ පල්ලෙහාට. දාපුහම මොකද උනේ මේක පහළට ගලාගෙන ආවා මම පල්ලෙහෙන් ගත්තා. එතකොට ඒ ස්වභාව ධර්මයේ නීතියට අනුකූල දෙයක් මම සිද්ධ කරොත් ඒකට ඒ ප්‍රතිඵලය ලැබෙනවා. ඒක මම කරන දෙයක් නෙවෙයි. ඒක මම දැනුවත් වුණොත් තමයි කරන්න පුළුවන් වෙන්නේ. කොටේ තල්ලු කරන එක සිද්ධ වෙන්නේ ඒක පිළිබඳව දැනුමක් තිබුණොත් විතරයි. සහ පෙළඹවීමක් ඇති වෙන්න ඕනේ. මොකක්ද දැනුම? වතුරට කොටයක් දාපුවම පල්ලෙහාට ගලාගෙන යනවා. පල්ලෙහෙන් ගන්න පුළුවන් කියන දැනුම තියෙන්න ඕන. වගේම මේ දැනුම භාවිතයට එන්නත් ඕන තමන්ගේ තුලින් ක්‍රියාත්මක භාවයට එන්න ඒක ඒ වෙලාවේ හරියට මතක් වෙන්නත් ඕන. මේ වගේ කාරණා ගොඩක් එක තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒක පුංචියට වෙන දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක කරන දෙයක් නෙවෙයි. කරන දෙයක් කලින් දැනගෙන හිටියේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. ලිපට අපි දර ඇතුල් කරනවා ගින්දර අඩු වෙන වෙලාවට ඒක දැනගෙන ඉඳීම තමයි. දර ඇතුල් කරන විදිහකුත් තියෙනවා අපි නන්නේ ඔක්කොම දර ගොඩ ආකාර ලිපට දැම්මොත් එහෙම ලිප නිමිලා යනවා. එහෙම නෙවෙයි. එතකොට දර හරියට වාතාශ්‍රයත් එක්ක ඇති වුණොත් උෂ්ණත්වයක් තිබුණොත් ගින්දර හට ගන්නවා කියලා අපි දන්නවා. ඒකින්ද තෙත දර දාන්නෙත් නැහැ. වියලි දර දාන්නත් ඕනේ. ඒවා දාන්න ඕනේ හොඳින් වාතාශ්‍රය එන විදිහට. ඉතින් ඒක දන්න අය මොකද කරන්නේ? දර දාපුවම ගින්දර වැඩි වෙනවා. එතකොට අපි රැවටෙනවා මං තමයි ගින්දර වැඩි කරේ කියලා. ඒක මගේ වැඩක් කියලා. නෑ එතකොට කෙනෙක් හිතයි නෑ මං දර දැම්මනේ එහෙනම් දර දැම්මේ මමද කියලා. දර දානව නෙවෙයි දර දාන්න හේතු වෙනවා. හේතු සකස් වෙනවා. ගින්දරෙහි අවශ්‍යතාවය මට දැනෙනවා. ඒක දැනෙන්නත් ඕනේ. ඒ වගේම දර නිසියාකාර දැම්මොත් ගින්දර වැඩි වෙනවා කියන හැඟීමත් අපිට තියෙන්න ඕනේ. ඒක එන්න ඕනේ. ඒක එන්නේ අර වෛද්‍යවරයාට ලෙඩේ හඳුනාගත්තා වගේ ගින්දර අඩු වෙන්න හේතුව හඳුනා ගන්නට මේ පුංචි සිද්ධි ලොකු සිද්ධිත් ඒ වගේමයි ධර්ම අවබෝධයත් ඒ වගේමයි. එතකොට මේ අර වෛද්‍යවරයාට ලෙඩේ හඳුනාගත්තා නැති කිරීම හඳුනාගත්තා වගේ ලිපේ ගින්දර අඩුවෙන් තියෙනවා දකිනකොට එතන ඉන්න පුද්ගලයාගේ මනසේ ගින්දර වැඩි කරන්නේ මෙන්න මෙහෙමයි කියන අදහස එන්න ඕනේ. අර අරමුණ අඩු වෙලා තියෙන ගින්දර අරමුණු වෙනකොට ඒක ආවොත් නිරෝගීභාවය තිබුණොත් මේ වගේ කොන්දේසි ගොඩක් තියෙනවා මේක සිද්ධ වෙනවා. හැබැයි ඒ පුද්ගලයාට ඒක හිතිලා ඒක සිද්ධ වෙන මට්ටමට ඇවිල්ලා ඒක සිද්ධ කරපුවා ගින්දර වැඩි වෙනවා. මේ පුද්ගලයා රැවටෙනවා මම තමයි ගින්දර වැඩි කරේ කියලා. හොඳට බලන්න හැම දෙයක්ම මොන ආකාරයට සිද්ධ වෙන්නේ අපේ ජීවිතේ. හැම දෙයක්ම පින්වත්නි ඔන්න ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. මේ සිතුවිලි වල අයිතිය අපිට නැති බවයි තේරුම් ගන්න ඕනේ. සිතුවිලි උපදින විදිහ අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පාලනය කරගන්නවා කියලා කියන්නේ මොකක්ද? ඇයි අපි එකම බණ නැවත කියන්නේ? නැවත මේ එකම බණ නැවත කියන්නේ පින්වත්නි අන්න ඒක නැවත ඇහෙනකොට කෙනෙකුට ආය ඇහෙනකොට එයාට සිතුවිලි උපදින්න පටන් ගන්නවා. මොනවා කෙරෙහිද මේ වැඩේ කෙරෙන්න ඕනේ කියලා. හරිද? එහෙම ඇහුනොත් තමයි එහෙම වෙන්නේ. ඇහුන් නැත්නම් එහෙම වෙන්නේ නැහැ.
ඇහුන් නැත්තම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඕවා අපි හරියට දැනගන්න ඕනේ. මේවා හරියට දැනගෙන අපි ක්‍රියාත්මක භාවයට ගන්නටත් ඕනේ. එතකොට එහෙම වුණොත් තමයි අපිට තේරෙන්නේ මෙතන කරන කෙනෙක් කරවන කෙනෙක් නැති බව හොඳටම වැටහෙන්නේ මේ පිළිබඳව හොඳින් අපි දැනගෙන කටයුතු කරොත් විතරයි. එතකොට ඉතින් අපේ චින්තනයේ කොච්චර වෙනසක් වෙන්න ඕනද? හේතුවට හේතුවත් ගින්දර වැඩි වෙන්න හේතු වෙන්නේ දර දැමීම. දර දාන්න හේතු වෙන්නේ අර පුද්ගලයා තුල දර දාන්න ඕනේ කියන ඇතිවෙන හැඟීම. ඒ හැඟීම ඇති වෙන්න හේතු වෙන්නේ ඒක පිළිබඳව එයාට තියෙන දැනීම. මේවා ඔක්කොම එකතු වෙච්ච තැන දර ටික ඇතුළට යනවා, ලිප ඇතුළට ගින්දර වැඩි වෙනවා. මේ ඔක්කොම සිද්ධීන්. මේ ලෝකේ සිද්ධීන් නොවන කිසිවක් නැහැ. යහගුණ කියලා දුන්නොත් දරුවෙක් හැදෙනවා හොඳට. හොඳින් යහපත් ගතිගුණ කියලා දුන්නාම දරුවෙක් නිර්මාණය වෙනවා පින්වත්නි. ඉතින් ඒක අර ගින්දර ඇතුල් කරනවා වගේ වැඩක්. මේ දරුවාව හොඳ නරක කියලා දුන්නාම හොඳට කීකරුව සකස් කරපුවාම ඔන්න අපිට මේ දරුවා සකස් වෙනවා අර ඔක්කොම ගතිගුණ එහෙම කියලා දුන්නාම ඔන්න අපිට හිතෙනවා මේක මගේ වැඩක් කියලා. මන් තමයි මේ දරුවාව සකස් කරුවේ කියලා. හරි. අන්න ඒ විදිහට තමයි ඔය මාන්නකාර ස්වභාවයන් අපේ හිතවල ඇති වෙන්නේ. මගේ වැඩක් කියලා හිතෙන්නේ. හොඳයි. අන්න ඒවා දුරල ගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක මම කරපු දෙයක් නෙවෙයි, ඒක කෙරිච්ච දෙයක් කියන හැඟීම මට හැම වෙලෙම තියෙන්න ඕනේ. ඒක කරවන කෙනෙක් ඇත්තේ නැති බව හොඳින් වටහා ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට අපේ ජීවිතය නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක හින්දා මේ කතා කරපු දේවල් එක්ක අපි සාරාංශයක් වශයෙන් මේ දැන් අපිට ගන්න පුළුවන්ද මේ තීරණය කියලා ඔයාලා බලන්න. මේ එකක්වත් මම කරන දේවල් නෙවෙයි, කෙරෙන දේවල් වගේ හොඳින් අපි හිතට ගන්නට ඕනේ. මේ ආකාරයට අපි අපේ ජීවිතය ගැන අවබෝධයෙන්, මේ සිද්ධ වෙන සිද්ධීන් ගැන අවබෝධයෙන් හේතුවලට හේතු වෙන දේවල්, ඒ හේතුවලට හේතු වෙන දේවල්, මේක හේතු දාමයක්. එක හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා. ඒ ඵලය අනිත් එකට හේතුවක් වෙනවා. ඒක හින්දා ඵලයක් ඇති වෙනවා. ඒ ඵලය අනිත් එකට හේතුවක් වෙනවා. මේ විදිහට එහාට බලපුවාම අපිට තේරෙනවා සැබෑවටම අපේ ජීවිතේ අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. හැබැයි මේකේ සිද්ධ වෙන දේ මම දැන් කිව්ව අමාරුම දේ තේරුම් ගන්න මේ සමහර දේවල් මං හිතන විදිහට වෙනවා. මම බලාපොරොත්තු වෙච්ච විදිහටත් වෙනවා. අපි සැලසුම් සකස් කරලා ඒ සැලසුනුත් ක්‍රියාත්මක කරලා සාර්ථකත් වෙනවා. අන්න එතනදී මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පින්නත්නේ මේ හේතුඵල න්‍යාය කියලා එකක් තියෙන මේ ලෝකේ සිද්ධ වෙන විදිහක් තියෙනවා යමක්. අන්න ඒ සිද්ධ වෙන විදිහට අනුගතව යමක් සිද්ධ වුණොත් උඩ තියෙන කොටේ පල්ලෙහාට එන්නේ වතුරට දාපු හින්දා වතුරේ පල්ලෙහාට ගලන බව අපි දන්න හින්දා. යම් විදිහකින් ඕක නොදන්න කෙනෙක් පල්ලෙහා තියෙන කොටයක් උඩට අරයි යන්න වතුරට දානවා. එයාට උඩ කරලා තියෙන කොටේ උඩට අරයි යන්න. වතුර දැම්මොත් ඒක තවත් පල්ලෙහාට යනවා. අන්න ඒ වගේ ඒවා තමයි ජීවිතේ වෙන්නේ. වැරදි හේතු සකස් වුණොත් දැනුම නැති නිසා වැරදි හේතු සකස් වුණොත් ඒක තවත් අමාරු වෙනවා. දුකක් ඇති වෙලා ඒ දුක නැති කරගන්න අපි කරන්නේ හුඟක් වෙලාවට තවත් දුක වැඩි වෙන දේවල්. එහෙනම් අර කොටේ පල්ලෙහාට දානවා වගේමයි. හරි. හොඳට තේරුම් ගන්න. උඩට කොටේ අරයි යන්න උවමනාව තියෙද්දී අපි පල්ලෙහා තියෙන කොටේ උඩට යන්න වෙනත් උපක්‍රමයක් යොදන්න ඕනේ. කට්ටියක් එකතු වෙලා ඒක අරගෙන යන්න ඕනේ. එහෙම තියෙද්දී මම වතුරට දානවා ඒක තවත් පල්ලෙහාට යනවා. දන්නේ නැතිකම හින්දා. ඒ වගේ තමයි අපේ හිතවලට දුක් ආපුවාම හරි හේතුව හොයාගන්න බැරි වෙන හින්දාවෙන් හරි හේතුව හොයාගන්න බැරි වෙන නිසාවෙන් මොකක්ද වෙන්නේ අපේ පින්වත්නි? පැහැදිලිවම ඉතා පැහැදිලිවම මේ සිද්ධිය හරීම අවාසනාවන්ත සිද්ධියක් බවට පත් වෙනවා. ඒ තමයි තවත් දුකට පත් වෙනවා. දුකෙන් දුකට පත් වෙනවා. එක් දුකක් නිවන්නට
ගන්නා වූ ක්‍රියාමාර්ගය තුළ අපිට ක්‍රියාත්මක වෙන්න වෙලා තියන්නේ තව දුක් ගොන්නක් ඇති කරගන්න ආකාරයක්. මේවා හරිම ඛේදනීයයි. හරීම විකාර විප්‍රකාර ගති තමයි මේවා තුළින් අපිට සකස් වෙන්නේ. ඉතින් මේ හැම දෙයක් ගැනම ඉතාම හොඳට ඉතාමත්ම හොඳට හිතලා බලලා අපේ ජීවිත ගොඩාක් නිවැරදි කරගන්න කටයුතු කරන්න ඕනේ. දැන් තේරෙන්න ඕනේ මේක හරියන වැඩක් නෙවෙයි කියලා. මේක මට අදාළ නොවේ කියලා මේ සිතුවිලි සහ මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයන් මගේ කියලා ගන්න බැරි අර මම රැවටෙන තැන් වගේක් තියෙනවා. ඒ තමයි ඒ ස්වභාව ධර්මයේ නියමය. ඒ නියමයට අනුව හුඟක් දේවල් සිද්ධ වෙනවා. ඒ විදිහට කෙරුවොත් එතකොට මං හිතනවා ඒක මගේ වැඩක් කියලා. ඒකයි මං කිව්වේ හොඳ ගතිගුණ නැවත නැවත කියලා දෙනකොට දරුවෝ නිවැරදි වෙනවා. දැන් අපි මේ බණ කියනකොට දැන් අපි නේවාසික වැඩසටහන කියනකො නැවත කියලා දීලා බල කරලා කරවනවා. එක තැනක ඉඳවලා කරවනවා. දැන් එහෙම කරනකොට එයාලගේ හිතවලින් යහපත් ගුණයන් ඇති වෙන ස්වභාවය වැඩි වෙනවා. යහපත් ගුණයන් ඇති වෙන ස්වභාවයන් වැඩි වෙනවා. එතකොට ඒ කට්ටිය දැන් වැඩසටහන ඉවර වෙලා එළියට ගිහිලා භාවනා කරනවා වැඩි වෙලා හැම දෙයක්ම වැඩි වෙලා. යහපත් පැත්ත. මං හිතනවා ඒ කට්ටිය හැදුවේ මං කියලා. මගේ ආත්මීය හැඟීම හුඟක් වැඩි වෙනවා. මමත්වය වැඩි වෙනවා. මන් තමයි මේ කට්ටිය නිර්මාණය කරේ මම මෙහෙමයි කියලා. අන්න ඒවා තමයි පින්වත්නි වරද්ද ගන්න තැන්. ඒක එහෙම නෙවෙයි. හරි. අර මේ අපේ ජීවිතයේ අපි මේ කරන වැඩවලදී තේරුම් ගන්න අර මේ උපකරණ ගැන කිව්වා වගේ උපකරණයක් සකස් වුණොත් යම් විදිහකින් එහි ඒ සකස් වෙලා තියෙන හැටියට තමයි කරන්ට් එක උපදින්නේ. කරන්ට් එක උපදින විදිහට තමයි ඒකේ ක්‍රියාකාරීත්වය. ඒවා වෙනස් කරන්න නම් ඒ වාගේ කරන්ට් එක උපදින අපි හිතමුකෝ සූර්ය කෝෂ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒ වගේ මොනවා හරි කරපුවම අරක වෙනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට අපි මොකද කරන්නේ? ඊ타ත්ම ප්‍රබලව මේ අපේ ක්‍රියාකාරීත්වය දැනගැනීමේ කටයුත්ත සිද්ධ කරගන්න තමයි මේ හැම දෙයක්ම කරන්න. ඉතින් ඒක අපි තේරුම් ගත්තාම අපිට පුළුවන් අපේ පින්වත්නි අති විශාල අවබෝධයකට එන්න මේකම තමයි වර්ධනය කරගන්න ඕනේ. ඉතින් අපි තවදුරටත් මේ ගැන දැන් කතා කරමු. නමුත් අපිට හෙට දවසේ පුළුවන් දැන් මේ ටික තේරුම් ගත්ත හින්දා මේ ස්වභාවය ක්‍රියාකාරීත්වය ඒවා තේරුම් ගත්ත හින්දා අපි බොහෝ දින ගාණක් මේ කමටහන කතා කරා. නමුත් දින දෙකක් ඇතුළත මේ කාරණාව පැහැදිලි කරගත්ත මේ වතාවේදී එතකොට හෙට දවසේ අපි මේ අනාත්ම සංඥාව ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරලා තියෙන විදිහට නැවත විග්‍රහයක් කරගන්නවා. ඒක සිද්ධ කරගත යුතු දෙයක්. ඉතින් මේ ඒවා හොඳට පුහුණු කරන්න ඕනේ. ඒවා හොඳට පුහුණු කරපුවාම අපිට පුළුවන් මේ අවශ්‍ය කරන කඩයිමට අපේ සිත පත් කරගන්න. දැන් මෙහෙම දෙයක්. මෙන්න මේ මානසිකත්වය බලන්න කොච්චර අමාරු මානසිකත්වයක්ද කියලා ඇති කරගන්න අඩුම ගානේ මේ අපිට එවැනි තත්වයකට පත් වෙන ක්‍රමේ හරි තේරෙන්න ඕනේ. දැන් කවුරු හරි කෙනෙක් මම කිසි වැරද්දක් කරන්නේ නැතුව මගේ අතපය 4 කපනවා. ඇවිල්ලා මාව අල්ලගෙන මගේ අතපය 4 කපනවා. මේ අත් කකුල් කපන වෙලාවෙදිත් මගේ සිතේ මාත්‍රයක්වත් අර තැනැත්තා ගැන දේශයක් ඇති නොවන තත්ත්වයකට මගේ මානසික තත්ත්වය සකස් කරගන්න ඕනෑ කියන එක බුදුදහමේ කියවෙන දෙයක්. මෙච්චර එහාට මගේ මානසිකත්වය සකස් කර ගැනීම කියන එක පැහැදිලිවම කරන්නට හැකියාවක් තියේද? මෙච්චර එහාට මගේ මානසිකත්වය සකස් කර ගැනීම කියන එක කරන්නට හැකියාවක් තියේද කියන එක අපි විශ්වාසයක් වගේ දෙයක් අඩුම ගානේ. මේක මෙහෙම කවදාවත් මේක ප්‍රායෝගිකද?
මෙන්න මේ තැනේදී අපිට මේක විමසන්න වෙන්නේ මෙන්න මේ ක්‍රමයට. මම මතකද හැමදාම කියනවා ඔය දේවාලවල එහෙම තැන් තැන්වල මේ එක එක ප්‍රශ්නවලට ක්‍රම උපායන් කියලා දෙනවා මේ ප්‍රශ්නෙට මෙහෙම කරන්න මේ ප්‍රශ්නෙට මෙහෙම කරන්න කියලා. ඒ කියන දේ සහ සිද්ධියේ ප්‍රතිඵලය අතර හිස් තැන් වගේක් තියෙනවා. ඒ කියන්නේ කොහොමද වෙන්නේ කියන එක විමසුවාට පැහැදිලි වෙන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕන හේතු විමසන්න. නුවණ තියෙන මිනිස්සු විදියට හැම වෙලේම හේතු විමසන්න ඕනේ. අන්නේ හේතු විමසීමෙන් අපිට පුළුවන් වෙන්න ඕන පින්නත්නේ කිසිම සැකයක් නැතුව මේ දේ කරොත් මේ දේ වෙනවා මේ දේ කරොත් මේ දේ වෙනවා කියලා හරියට ඔය අපි මේ කරන්න හදන දේ සහ ප්‍රතිඵලය අතර වැහිලා තියෙන යම් පාරක් තියෙනවා නම් ඒ පාර පිරිසිදු අපිට පේන්න ඕන යන්න තියෙන මෙන්න මේ විදිහ තමයි මෙතන ඉඳලා අතෙන්ට යන්න තියෙන මෙන්න මේ ක්‍රමයට කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා අන්ධ භක්තියක් කියලා. ඒ කියන්නේ මම දන්නේ මම කරනවා. එතකොට වෙයි අන්ධ භක්තියක්. ඒ කියන්නේ වැහිලා තියෙන දෙයක් පිළිබඳ භක්තියක් ඇති වෙලා, පේන්නේ නැති දෙයක් ගැන භක්තියක් ඇති වෙලා. හරිද? ඒතර බුද්ධ ධර්මයේ එහෙම බෑ. හැමදේම කෙරෙන විදිහ පේන්න තියෙන්න ඕන. අතපය හතර කපනකොට හිත වෙනස් වෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් කියන එක සිද්ධියක්. අද මේ තියෙන වර්තමාන මානසිකත්වයේ ඉඳලා අර සිද්ධිය දක්වා යන්න මානසිකත්වය වර්ධනය කර ගන්න යම් කිසි පාරක් පේන්න ඕන මට. අන්න ඒ පාර පෙවුනොත් ඒ දෙක අතර අර සිද්ධිය සහ දැන් මේ වර්තමානයේ සිද්ධ වෙන සිද්ධිය අතර තියෙන වෙනස නැති කරගන්න සිද්ධ විය යුතු වැඩපිළිවෙල මෙන්න මේකයි කියලා පැහැදිලිව තියෙනවා නම් මට විශ්වාසයක් තියෙනවා අමාරුවෙන් හරි මේ දේ කරොත් මට ඒ ඉලක්කයට යන්න පුළුවන් කියලා. කොච්චර වටිනවද කියලා බලන්න එහෙම වුණොත්. දැන් අපි හදන්නේ අන්න ඒක දිහා බලන්න එහෙම කරන්න පුළුවන්ද කියලා. අපි පෞද්ගලිකව මිනිස්සෙක් කියලා ගන්නකො මේ මිනිස්සයා කියලා කියන්නේ පින්වත්නි අතීත භාවිතය අනුව අතීත සංඥා අනුව අතීතයේ යාට ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි අනුව වර්තමාන හේතුත් සකස් වෙලා මේ තියෙන ශරීරය මෙතන මානසිකාර උපදින්න හේතු වෙලා තියෙන නොයෙකුත් රූප කොටස් මේ ඔක්කොම හින්දා මේ උපදින මානසිකාරය අතීතයේ දේවල් අනුව තමයි උපදින්නේ. ඒකයි අර එක එක්කෙනාට එක එක සිතුවිලි එන්නේ එකම සිද්ධියකදී. අපි සාකච්ඡා පටන් ගත්තෙත් එහෙම. එතකොට එහෙම එක එක්කෙනා ගත්තොත් හරියට අපේ මේ ශරීර කිසිම දෙයක් දන්නේ නැහැනේ. මේව රොබෝ යන්ත්‍ර වගේ හරියට නිකන්. ඒ කියන්නේ රොබෝ යන්ත්‍රයක් කියලා කියන එකක් කිසිම දෙයක් දන්නේ නැහැ. අපේ ශරීරත් කිසිම දෙයක් දන්නේ නැහැ. දැන් රොබෝ එකක් අපි වගේ හදලා තියෙනවා කියලා හිතන්නකො. රොබෝ එකේ මේ තියෙන යකඩ අත කිසිම දෙයක් දන්නේ නැහැ. අපේ මේ මස් අත කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ මස් ටිකවත් හැමවත් මොකක්වත් මොකද්ද කරන්නේ කාවද නියෝජනය කරන්නේ ඒ මොනවත් දන්නේ නැහැ. හරිද? එතකොට රොබෝවත් ඒ වගේමයි. එතකොට රොබෝ ශරීරයයි අපේ ශරීරයයි එකම වගේ කියන්නේ භෞතිකව නෙවෙයි. පැහැදිලිවම ගත්තොත් එහෙම ඒ වගේ ක්‍රියාකාරීත්වය අනුව ගත්තොත් එහෙම ඒ රොබෝ එකේ තියෙන ප්ලාස්ටික් කෑල්ලක්වත් යකඩ කෑල්ලක්වත් කිසිම දෙයක් දන්නේ නැහැ. අපිත් මේ තියෙන ලේ මස් නහර ඇට මිදුළු ආදී කිසිම දෙයක් දන්නේ නැහැ මෙතන වෙන්නේ මොකද්ද කියලා. මෙලෝ සසරේ දෙයක් දන්නේ නැත. එහෙනම් මේ දෙක ඒ දන්න ආකාරය අනුව ගත්තොත් එහෙම නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි දෙපැත්තම ගත්තොත් මේ ශරීර. හැබැයි රොබෝ යන්ත්‍රය මොනවා හරි කාරණාවක් නිසා මොනවා හරි ක්‍රමවේදයක් භාවිතා කරලා මොනවා හරි පරිපත භාවිතා කරලා ෆෝමැට් කරලා තියෙනවා මේ විදිහටයි වැඩ කරන්න ඕනේ කියලා. අපිවත් අතීතය නිසා යම් කිසි විදිහකට ෆෝමැට් වීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ සකස් වීමක් වෙලා තියෙනවා. මේක වැඩ කරන්න මෙයාගේ මෛත්‍රිය උපදින්නේ නැති එකක් මේක. මේක මෛත්‍රිය උපදින එකක්. හරිද? අන්න ඒ විදිහට මේක ඊර්ෂ්‍යාව හැදෙන්නේ නැති එකක්. මේක ඊර්ෂ්‍යාව හැදෙන එකක්. ඒ විදිහට මේ අපේ ගොඩවල් අපේ මේ මස් ගොඩවල් කටු ගොඩවල් විදිහට තියෙන මේ ශරීර අර්ථ දක්වන්න පුළුවන් මේක වැඩියෙන් තරහ එන එකක්. ඒවට කියනවානේ අපි අධික දේශ සහගත පුද්ගලයෝ, අධික රාග සහගත පුද්ගලයෝ, මෝහ සහගත පුද්ගලයෝ මේ විදිහට චරිත වශයෙන් බෙදන්නේ ඔය කියන ෆෝමේෂන් එක. ඔය කියන සකස් වීම. හොඳයි. එහෙනම් දැන් අපි මොනවා වගේද? පැහැදිලිවම හොඳටම බලන කෙනෙකුට තේරෙනවා
විවිධ විදිහට සකස් කරලා තියෙන විවිධ විදිහට ෆෝමැට් කරලා තියෙන රොබෝ යන්ත්‍ර වගේ ඒවා එක එක කාරණාවන් සඳහා තමයි යෙදවෙන්නේ. සමහර ඒවා වෛද්‍ය පැත්තට යෙදවිලා සමහර ඒවා නීතිය පැත්තට යෙදවිලා ඒ විදිහට එක එක දේවල් වලට යෙදවිලා තියෙනවා. එතකොට මම මෙහෙම එකක් කියන්නම්. එක්තරා පරිස්සම් කරගත යුතු ලොකු ඉඩමක් තියෙනවා. මේ ඉඩම ළඟ ඒ ඉඩමේ අයිතිකාරයා මොකද කරන්නේ කිසි කෙනෙකුට ඇතුල් වීම තහනම් රොබෝ යන්ත්‍රයක් තියලා තියෙනවා. මෙතනින් කවුරු හරි ඇතුල් වුණොත් ඒ රොබෝ යන්ත්‍රය ඇවිල්ලා ඒ ඇතුල් වෙච්ච කෙනාව අල්ලගෙන අතපය 4 කපනවා යාගේ කියලා නෝටිස් කරලා තියෙනවා. හරිද? එතකොට මේ දැන්වීම දකින්න නැතුව අපි කවුරු හරි යනවා. එක්ක දැකලා ඒවා කොහොමද එහෙම වෙන්නේ මන් දන්නවා පැන ගන්න කියලා මං එතනින් යනවා. යනකොට මේ යකඩ යන්ත්‍රය දුවගෙන ඇවිල්ලා මාව අල්ල ගන්නවා. අල්ලගෙන මම බය වෙනවා විතරයි එතකොට. හරිද? මාව අල්ලගෙන මොකද කරන්නේ? මගේ අතපය 4 කපන්න හදනවා. මං කොච්චර කෑ ගැහුවත් ඒකට ගාණක්වත් නැහැ. මොකද මං කොච්චර විලාප තිබ්බත් මං ආය කරන්නේ නැහැ කිව්වත් මං මොනවා කිව්වත් අර යන්ත්‍රේ ඒ යන්ත්‍රේ වැඩේ කරනවා. මට මේ යන්ත්‍රයත් එක්ක තරහ එනවද? ඇයි ඒක හැදිලා තියෙන්නේ එහෙමයි. ඒකට නවත්තන්න බෑ මේ කරන වැඩේ. ඒකට හිත්පිත් නෑ කියලා අපි කියනවා. ඒකින්ද මට මේ යන්ත්‍රයත් එක්ක තරහ එන්නේ නෑ. දැන් තව රොබෝ යන්ත්‍රයක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සෙක් හැදිලා තියෙනවා. අපේ තාත්තගේ ක්‍රියාකාරීත්වයන් හින්දා හරි මගේ ක්‍රියාකාරීත්වයක් හින්දා හරි වැරදි අවබෝධයක් හින්දා හරි ඊර්ෂියාවක් හින්දා හරි මොකක් හරි එකක් හින්දා මොකද වෙලා තියෙන්නේ කිසිම විදිහකින් හම්බුනොත් මේ කෙනාව ඒ කියන්නේ මාව හම්බුනොත් අතපය 4 කපන්න තරම්ම ප්‍රබල අධික තරහක් උපදින විදිහට සකස් වෙච්ච ෆෝමැට් වෙච්ච මානසිකත්වයක් තියෙන මිනිසෙක් ඉන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එයාට ඒක හැදිලා එයා මෙනෙහි කරලා තරහෙන් මෙනෙහි කරලා හම්බුනොත් අතපය කපනවාම කියලා මේ කඩුවකුත් තියාගෙන ඉන්න මට්ටමකට ඉන්නවා කවුරු හරි කෙනෙක්. ඉතින් ඇත්තටම ඒ මිනිස්සයා නෙවෙයි ඒ සිතුවිලි නිර්මාණය කරේ. ඒක නිර්මාණය වෙලා කාරණා සහිතව. මේක දැන් අපිට තේරෙනවා. කාරණා සහිතව නිර්මාණය වෙච්ච එකක් ඒක. කාරණා සහිතව නිර්මාණය වෙච්ච එකක් ඒක. ඒක අපිට තේරෙන්න ඕන හොඳටම. එතකොට එයා දැන් ඔය අර කොහේ හරි පැත්තක නිදහසේ ඉන්නවා. හැබැයි එයාට තනියම ඉන්න වෙලාවක මාව මුලිච්චි වුණොත් නම් අර හැංගීම හොස් ගාලා පත්තු වෙනවා. ඒක සිද්ධ වෙනවා පින්වත්නි. හොඳට තේරුම් ගන්න ඕනේ. මම මේක දන්න කෙනෙක්. මනුස්ස సంతානවල මෙන්න මේ විදිහටයි වෙන්නේ. ඒවා රොබෝ යන්ත්‍ර වගේ තමයි මේක සකස් වෙලා තියෙන්නේ. එක එක අරමුණු ආපුවාම එක එක හැඟීම් උපදින විදිහේ නියතීන් සකස් වෙලා ඒවා එක්තරා නියමයන්. අන්න එහෙම වෙලා. දැන් මොකද වෙන්නේ? ඕක දන්නේ නැතුව හරි මොන හරි හේතුවක් උඩ මම ඒ තැනත්තා ඉන්න තැනකට හුදකලා වෙන්නම ඒ ස්ථානයකට යවෙනවා. යවෙනකොට මෙයාට මාව දකින්නකොට මොකද වෙන්නේ? එයාට අර අදාළ සිතුවිලි ඇවිල්ලා කඩුව අතට අරගෙන ඇවිල්ලා මාව කුදලලා ගන්නවා. කෑ ගැහුවට හිටපිට නෑ වගේ වෙලාවට මම කෑ ගහනවා. මේක කරන්න එපා කියනවා. වැරදීමක් උතන තියෙන්නේ කියනවා. මොනවා කිව්වත් හිටපිට නැත්තේ ඇයි? අර පැත්තෙන් අර තියෙන සකස් වීම ඉතාම ප්‍රබලයි. මෙයා මගේ අතපය 4 කපනකොට මට දැනෙන්න නම් අන්න ඒක හරියට රොබෝ යන්ත්‍රය කපනවා වගේ කියලා. ඒක එහෙමමයි. ඒ ක්‍රමෙමයි ඇත්තටම තියෙන්නේ. එතකොට ඒක මම තේරුම් අරගෙන හිටියා නම් මට මේ තැනත්තත් එක්ක මාත්‍රයක්වත් තරහ යන්නේ නැහැ. හරිද? එච්චර ඉහළ මානසිකත්වයකට මේ අවබෝධය කියන එක අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් කවුරු හරි දැන් පොඩ්ඩක් බැන්න කියලා අපි කොච්චරනම් පොඩ්ඩක් මොන හරි කේලමක් අපිට ඇහිලා කවුරු හරි කිව්වා කියලා කොච්චරනම් අපි කිපෙනවද? කොච්චරනම් පශ්චාත්තාප වෙනවද? ඒ මොකක්වත් නැතුව අවබෝධයෙන් ජීවත් වෙන්නට පුළුවන්කම තියෙන්න ඕන ජීවිතේ. ඒකින්ද මේ කමටහන් සුළුපටු නැහැ. මේ දේවල් වලින් අපිට අපේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. චින්තනමය වශයෙන් අති විශාල වෙනසක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒක නිසා අපි බලන්න ඕන අපේ ජීවිතය ඉතාමත්ම යහපත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය කරන
සම්පූර්ණ අවබෝධය ඇති කරගන්න ඕනේ. එවැනි සුන්දර ජීවිතයක් ඇති වුණොත් බාහිර ලෝකයේ සිද්ධ වෙන කිසිම වැරද්දකින්ද කවුරුවක්වත් ගැන පීඩිත හැඟීමක් අපේ තුළ ඇති වෙන්නේ නැහැ පින්වත්නි. මේ කියන කාරණා ඔක්කොම විමසලා බලන්න නේවාසික වැඩසටහනකදී මේවා පිළිබඳව සාකච්ඡා කරගන්න පුළුවන් වෙන තවදුරටත් තමන්ගේ අතුලාන්තයෙන්. ඉතින් මං හිතන්නේ අපි හෙට දවසේ අනාත්ම සංඥාව ගැන කතා කරමු. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන ආකාරයට. ඉතින් හැම දිනාටම තමන්ගේ ජීවිත ඊ타ත්ම නිවැරදි දැක්මකට පත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු අපේ පින්වන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලය, අපේ පින්වන්ත දරුවන් වගේම කල්යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිසගේ බැතිබර දායකත්වය. ඉතින් ඒ හැමදෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ උතුම් ධර්ම දාණය හේතු කොටගෙන ඒ ඇත්තන් කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. යම් දුකක් කරදරයක් වන් තිබේ නම් ඒ සියලු දේ දුරු වේවා. කායික මානසික සුවය ඇති වේවා. සසර වසන තාක්කල් කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. කිසිදු පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ සමගම අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පින්වත්නි කාවින්ද පුතණුවන්ගේ භාර්යාව, මව, පියා සහ නැගණිය විසින් කියලා. 2022 ජනවාරි 5 වෙනි දිනට ජන්මදිනය සමරන කාවින්ද පුතුට සෙත් පැතීමට සහ උමේෂා දියණියටත් නයනතාරා දියණියටත් දෙපාර්ශ්වයේම දෙමාපියන්ටත් සසර දුකෙන් නිදහස් වීම පිණිස මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව තමයි මේ පිරිස මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. වගේම ධර්ම දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් අපි ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම ජනවාරි 5 වෙනි දවසේ උපන්දිනය සමරන කාවින්ද ඒ පුතණුවන්ට නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා. කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යහපත් උපන්දිනයක් වේවා කියලා. ඒ වගේම උමේෂා දියණිය, නයනතාරා දියණිය ඇතුළු දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඒ හැම කෙනෙකුටම සසර දුකින් නිදහස් වෙන්නට වගේම මේ ජීවිතයේ ලැබී තියෙන කරදර දුරු වේවා. විශේෂයෙන් මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු අනතුරකටපත් නොවේවා. හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා. ඒ වගේම මේ පිරිස වෙනුවෙන් මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. එයත් අන්ද සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් අවබෝධය පිණිසම ධර්ම ශ්‍රවණමය ආනිසංසයේ හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.